සම්මා සම්බුදු සරණයි. සුපින්වත් ඔබ සියලු දෙනාටම සංහින්දියාවෙන් සබිරි රටක දැහැමි සමාජයක් බෙහෙ කරන වස් ධර්ම සංනිවේදනය සිදු කරන බෞද්ධ රූපවාහිනී නාලිකාවේ ධම්සභා මණ්ඩපය දායකත්ව ධර්මදේශනාවයි අප මෙලෙස ආරම්භ කරන්නේ. අද ධර්මදේශනාව පැවැත්වීම උදෙසා ධම්සභා මණ්ඩපයට වැඩම කොට වදාළ කොළඹ 7 බෞද්ධාලෝක මාවතේ අතුල දස්සන බෞද්ධ මධ්‍යස්ථානාධිපති කොළඹ දිසාවේ ප්‍රධාන සංඝනායක ත්‍රිපිටකාචාර්ය පූජ්‍යපාද බොරැල්ලේ අතුල නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ අපි ගෞරව නමස්කාර පූර්වකව අද ධර්මදේශනාව උදෙසා පිළිගනිමු. අවසරයි අපි හාමුදුරනේ. සාදු සාදු සාදු. අද ධර්ම දේශනාවේ තම සැදැහැති දායකත්වයේගෙන කටයුතු කරන්නේ අංක 26 ඊශ්වර පාර කොළඹ 6 කියන ලිපිනෙහි පදිංචි ප්‍රේමා කෝදාගොඩ මහත්මිය, එවැගේම අයරින් කෝදාගොඩ මහත්මිය වගේම අනෝමා නන්දසේන මහත්මිය ප්‍රමුඛ සැදැහැති පින්වත් පිරිස. ධර්ම ශ්‍රවණයටයි සියලු දෙනාම සූදානම. ඊට පෙර ආතුව අපි සියලු දෙනා තිසරණ සහිත පංචශීලය සමාදන් වෙමු. සාදුනාදයක් පවත්වලා තෙවරක් নমස්කාරය කියමු පංචශීලය සමාදන් වීමට. අවසරයි නායක හාමුදුරනේ. සාදු සාදු සාදු. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තිසරණ ගමනං සම්පුන්නං ආම බන්තේ. පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නා දානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අපමාදේන සම්පාදේත. ආම බන්තේ. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස
සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ජීවිතං ව්‍යාධි කාලෝච දේහනික්ඛේපනං ගතින් පංචේතේ ජීව ලෝකස්මින් අනිමිත්තාන ඥායරේති. සම්බෝධි විහාරාධිපති අපේ කල්යාණ මිත්‍ර පූජ්‍යපාද දරණාගම කුසල ධම්ම ස්වාමින් වහන්සේ ප්‍රමුඛව අද දායකත්වයේ දරන ප්‍රේමා කෝදාගොඩ මහත්මිය, අයිරින් කෝදාගොඩ මහත්මිය, අනෝමා නන්දසේන මහත්මිය ප්‍රමුඛව ඒ පවුලේ පින්වතුන්ලා වෙනුවෙන් පැමිණ සිටින පින්වත් බණහන වෙලාවයි. මාතෘකාවට ගත්තේ මේ ලෝකේ ජීවත් වන ප්‍රතග්ජන මිනිස්සෙකුට ස්ථීර කරලා කියන්න බැරි කරුණු පහක්. ප්‍රතග්ජන කියලා කිව්වෙ පින්වතුනි සෝවාන් ඵලයටවත් පත් නොවුණු ඉන් මෙහා කිසි කෙනෙකුට කියන්න බැරි කරුණු පහක්. පළවෙනි කාරණේ ජීවිතං. මෙන්න මෙච්චර අවුරුදු ප්‍රමාණයක් ජීවත් වෙලා ඉඳලමයි මම මැරෙන්නේ. කාටවත් කියන්න බෑ වෙන. පොල් ගහක් දිහා බලන්න පොල් මල් වැටෙනවා. ඇට්ටි වැටෙනවා. කුරුම්බා ගෙඩි වැටෙනවා. පැහිච්ච ගෙඩි වැටෙනවා. වේලිච්ච ගෙඩිත් ඉඳලා හිටලා වැටෙනවා. සමහර වෙලාවට වේලිච්ච ගෙඩියේ තියෙද්දි මල් වැටෙනවා. ඇට්ටි වැටෙනවා. කුරුම්බා ගෙඩි වැටෙනවා. ලෝකය පොල් ගහකට උපමා කළෝතින් පොල් මලට බලන්න මව් කුස තුලදී දරුවෝ මැරෙනවනේ. ඉපදෙන්න ගිහිල්ලත් මැරෙනවා. පොල් මලට උපමා කළා. කුරුම්බ ඇට්ටියට සෙල්ලම් කරන ළමා වයසේ පුංචි දරුවෝ මැරෙනවා. කුරුම්බ ගෙඩියට තාරුණ්‍ය වයසේ දූ පුතුන් මැරෙනවා. පැහිච්ච ගෙඩියට අවුරුදු 50 60 මැරෙනවා. වේලිච්ච ගෙඩියට 70 80 90 ආදී වශයෙන්ුත් මැරෙනවා. අපි කිසිම කෙනෙකුට කියන්න පුළුවන් හැකියාවක් නැහැ. මෙන්න මෙච්චර අවුරුදු ප්‍රමාණයක් අනිවාර්යෙන් මම ජීවත් වෙලා ඉඳලමයි මැරෙන්නේ කියලා එහෙම කාටවත් කියන්න පුළුවන් හැකියාවක් නැහැ. දෙවෙනි කාරණේ ව්‍යාධි. මට මොන විදිහේ ලෙඩක් දුකක් හැදෙයිද? මාව මොන විදිහේ ලෙඩකට දුකකට භාජනය වෙයිද කියලා කාටවත් කියන්න බෑ. දැන් බැලු බැල්මට මෙතන ලෙඩු නැහනේ.
බැලූ බැල්මට මෙතන ලෙඩු නැහැ. එහෙත් දවසකට බෙහෙත් පෙති කීයක් අනිවාර්යෙන් බොන අය මෙතන ඉන්නවා. ඇයි බෙහෙත් පෙති බොන්නේ? මොකක් හරි ව්‍යාධියක්, රෝගයක්, අසනීපයක් නිසා. වෙන අපි කාටවත් කියන්න බෑ මොන විදිහේ ලෙඩක් දුකක් මට හැදෙයිද, මගේ ශරීරයට හැදෙයිද කියලා එම කාටවත් කියන්න බෑ. ලෙඩ දුක් හැදීමත් පුදුමයකුත් නෙවෙයි. ලෙඩ දුක් හැදීම පුදුම වෙන්න දෙයක්ුත් නෙවෙයි. ලෙඩ දුක් හැදීම අස්වාභාවික දෙයක්ුත් නෙවෙයි. ලෙඩ දුක් හැදීම ස්වභාවිකයි. ඇයි? බණ කියන මගෙත් බණහන ඔබෙත් සියලුම මනුස්ස ප්‍රජාව බෙදන්නේ කොටස් 4කටනේ පින්වතුනි. ආසියානුවන්, අප්‍රිකානුවන්, යුරෝපීයන් සහ මොංගෝලියානුවන්. මේ තමයි මිනිස් ප්‍රජාව. මේ හැම කෙනෙකුගේම ශරීරයේ නිර්මාණය වෙලා තියෙන්නේ කෑලි 32කින්. කෑලි 32කින්. මේවට කියන කුණප කියලා. ඉමස්මින් මේ කායේ ශරීරෙහි අත්ති ඇත. මාගේ මේ ශරීරෙහි ඇත. මොනවද ඇත? කේසාකෙස්, ලෝමාලෝම, නකානියපොතු, දන්තාදත්, තචෝහම, මන්සම්මස්, නහාරුනහර, අට්ටි ඇට, අට්ටි මිංජා ඇට මිදුළු, වක්කං වකුගඩු දෙකක්, හදයන් හෘදය වස්තුවක්, යකනං අක්මාවක්, කිලෝමකන් දලබුවක්, පිහකම් බඩදිවක්, පප්පාසම් පෙනහළු දෙකක්, අන්තං කුඩා බඩවැල්, අන්තගුණම් මහා බඩවැල්, උදරියන් ආමාශයක්, කරීසම් පැසුණු ආහාර සමග නොපැසුණු ආහාර, පිත්තම් පිත, සෙම්හං සෙම, පුබ්බෝ සැරව, ලෝහිතං ලේ, සේදෝ දහදිය, මේදෝ මේද නැමැති තෙල, අස්සු කඳුළු, වසා වරුණු නැමැති තෙල, කේලෝ කෙල, සිංහානිකා සොටු, ලසිකා අසුචි, මුත්තං මුත්‍රා, මත්තලුංගං මොලයක්. දැන් මේ 32 නැති අය නෑනේ නේ. මේ 32කින් තමයි අපි කාගේත් ශරීරයේ නිර්මාණය වෙලා තියෙන්නේ. ඉතින් මේ ශරීරයට ලෙඩ දුක් හැදීම පුදුමයක් නෙවෙයි. පුදුමේ මොකද්ද? ඉපදිච්ච දවසේ ඉඳලා ඕනෑම කෙනෙක් යම්කිසි වයසකට ගිහිල්ලා නිදුක් නිරෝග සම්පන්න ජීවිතයක් ගත කරන්න පුළුවන් නම් ආරෝග්‍යා පරමාලාභා ජනාධිපතිකමට වැඩිය, සක්විති රජකමට වැඩිය උසස්ම ලාභය තමයි නිරෝගී සම්පත්තිය. බුදුහාමුදුරුවෝ පැහැදිලි කරා. නිසා මගේ ශරීරයට මොන විදිහේ ලෙඩක් දුකක් හැදෙයිද කියලා අපි කාටවත් කියන්න පුළුවන් හැකියාවක් නැහැ. තුන්වෙනි කාරණේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා ජීවිතං ව්‍යාධි කාලෝච. කාලෝච කියලා කියන්නේ අසවල් අවුරුද්දේ, අසවල් මාසේ, අසවල් දවසේ, අහවල් වෙලාවට, අසවල් තැනදී මම මැරෙනු. කාටවත් කියන්න බෑ. කොතැන උවත් නැත මරුහට බාධා. ඔය ධර්මතාවය gedara වෙයිද, නානකාම්බරේ වෙයිද, නිදිපැදුරේ වෙයිද, මහමග වෙයිද, වාහනේ යන ගමන් වෙයිද, උඩුගුවනේද, වතුරේද, එහෙම කාටවත් කියන්න පුළුවන් හැකියාවක් නැහැ පිළිගන්න. ඒ හොඳම නිදර්ශනයනේ පින්වතුනි 2004 දෙසැම්බර් 26 සුනාමි විපත. මේ අපේ රටට හොඳම නිදර්ශනේ. අපි කාටවත් කියන්න බෑ පින්වතුනි කොතන මේ දේ සිද්ධ වෙනවද කියලා කිසිම කෙනෙකුට කොතන කොයි ආකාරයකට මේ දේ සිද්ධ වෙයිද කියලා එහෙම කාටවත් කියන්න පුළුවන් හැකියාවක් නැහැ පින්වතුනි. හතරවෙනි කාරණේ දේහ නික්ඛේප. මරුණයින් පස්සේ මාව ආදාහනය කරන්න ඕනේ අසවල් තැන. මාව මිහිදම් කරන්න ඕනේ අසවල් තැනේ කියලා එහෙම කාටවත් කියන්න පුළුවන් හැකියාවක් නැහැ. ඇයි? 2004 දෙසැම්බර් 26 මැරිච්ච අය කොහෙද වැළඳන්නේ? කොහෙද මිහිදම් කරේ? කාටද කියන්න පුළුවන්? සමහර අය මහ මුහුදේ තවම. කාටවත් බෑ. බැකෝ යන්ත්‍ර ගෙනාව, වල හැරුවා, පොලිතින් බැස්සුවා, අවම 250නේ. අවම උපරිමයේ 1000යි. එක වලක. එහෙමනේ මිනි වල දැම්මේ, මිහිදම් කරේ. අපි කාටවත් කියන්න බෑ පින්වතුනි අහවල් තැනයි මේ දේ කරන්න ඕන කියලා. පස්වෙනි කාරණේ ගතින් මේක ධර්මානුකූලව හරි වැදගත් දැනගත යුතුම කාරණයක්. ගතින් කියලා කිව්වේ මරණින් පසු මම නැවත කොතැනක
උත්පත්තියක් ලබයිද? දැන් මේ අපේ ප්‍රේමා මහත්මිය ඇතුළු කොට ඒ සහෝදරියන් තුන්දෙනා මේ පහළ තියෙනෝ නම් ගොඩක් අම්මා තාත්තා ඇතුළු කොට ඔයයට පින් දෙන්න මේ පින්කම කරන්නේ මූලික වශයෙන්. දැන් මෙතන ඉන්න කාටද කියන්න පුළුවන් අපි මිය ගියේ දැන් අහවල් තනයි ඉපදිලා ඉන්නේ කියලා? කවුරු කියලා තියෙනවද? ඒත් නැහැ. එහෙනම් අපි කාටවත් කියන්න බෑ පින්වතුනි මරණින් පසු මම නැවත කොතනක උත්පත්තියක් ලබයිද? ගතින් කිව්වේ ඒක. දැන් අපි පස්වෙනි කාරණේට කන්සිත් යොමු කරමු. ගැඹුරුයි. ධර්මයේ ගැඹුරු වෙනකොට නිදිමත හැදෙනවා. ඒකනේ ස්වභාවය. ඔකටනේ තීන මිද්දේ කියන්නේ. ඒ නිසා පුළුවන් තරම් ලිහිල් කරලා කියන්න. හොඳට අහගෙන ඉන්නකොට අවධානයෙන් ඉන්නකොට නිදිමත හැදෙන්නේ නැහැ. ඕනෑම කෙනෙක් ප්‍රත්‍යඥය කොටස් දෙකකට බෙදන්නේ කල්යාණ ප්‍රත්‍යඥ සහ අන්ධ ප්‍රත්‍යඥ කියලා. කල්යාණ ප්‍රත්‍යඥ කියන්නේ පස්පව් වලින් බැලකිලා දස කුසල ධර්මයන් නිරත වෙලා සිතින් හොඳ දේවල් හිතන, කයින් හොඳ දේවල් කරන, ඒ වගේම කටින් හොඳ දේවල් පිට කරන, කියවෙන හොඳ මිනිස්සු. මේ දේ කරන්න ඕනේ, මේ දේ කිරීම හොඳ නැහැ, මේ මග යන්න ඕනේ, මේ මග යෑම හොඳ නැහැ, මේ අය ඇසුරු කරන්න ඕනේ, මේ අය ඇසුරු කිරීම හොඳ නැහැ කියලා තමන්ගේ බුද්ධි මට්ටමට අනුකූලව තේරුම් අරගෙන ගුණයට දහමට බරව ජීවත් වෙන සත්පුරුෂයන්ට තමයි කල්යාණ ප්‍රත්‍යඥ කියන්නේ. අන්ධ ප්‍රත්‍යඥ කියලා කිව්වේ පස්පව් දස අකුසල් කරමින්, වැරදි දේවල් හිතමින්, වැරදි දේවල් කියමින්, වැරදි දේවල් කරමින්, නොහොඹිනා නොගැලපෙන පහත් පෙළේ දේවල් හිතමින්, කියමින්, කරමින් කටයුතු කරන සමාජයටමත් බරක්ව ජීවත් වෙන මිනිස්සු තමයි අන්ධ ප්‍රත්‍යඥ. හැබැයි මේ දෙපිරිසටම කියන්න බැරි කාරණේ තමයි මරණින් පස්සේ කොහේ උත්පත්තියක් ලබයිද කියන කාරණේ. ලෞතර බුදුරජාණන් වහන්සේ අපිට පැහැදිලි කරනවා පින්වත්නි මේ මරණාසන්න මොහොතේ පහළවන අවසාන හිත මොකක්ද? චුතිසිත. චුති කියන්නේ ඉවත් වෙන. චුති කියන වචනේ තේරුම ඉවත් වීම. කොහෙන්ද ඉවත් වෙන්නේ? මගේ ශරීරයෙන්. දැන් ශරීරයෙන් ධර්මතා තුනක් ගිලිහුණාමනේ මරුණා කියලා කියන්නේ. ආයු, උස්මාච, විඥාන. ආයු කිව්වේ මම ගෙනාපු ආවුස, උස්මාච කිව්වේ කර්මජ තේජෝ ධාතුවෙන් හටගත් ශරීර උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක 98.4. විඥානං කිව්වේ සිත. මේ ධර්මතා තුන යම් ශරීරයකින් ගිලිහුණාම එදාට කියන්නේ මොකද්ද? මරුණා. එදාට කියන්නේ මරුණා. එතකොට ලෞතර බුදුරජාණන් වහන්සේ අපිට පැහැදිලි කරනවා පින්වතුනි මරණාසන්න මොහොතේ පහළවන අවසාන හිතට කිව්වේ චුතිසිත කියලා. චුතිසිත අනුවයි පටිසන්ධිසිත ඇති වෙන්නේ. චුතිසිත අනුවයි පටිසන්ධිසිත ඇති වෙන්නේ. හැබැයි මේ කාරණේ පිළිබඳව බුදුරජාණන් වහන්සේ ලස්සන උපමා දෙකක් පෙන්නනවා. දැන් විද්‍යාඥයෝ පරිේශනයක් පැවැත්තුවා භෞතික වශයෙන් වේගවත්ම ශක්තිය මොකක්ද කියලා මනින්. භෞතික කිව්වේ ඇයි? එක්ක ඇහැට පේන්න ඕනේ නැත්නම් අත් දෙකට අල්ලන්න පුළුවන්කම තියෙනවා. භෞතිකය කියන්නේ ඒකයි. එතකොට වේගවත්ම ශක්තිය මැන්නා, විදුලිය, ආලෝකය තත්පරයකට සතපුම් 1,86,000ක වේගයක් විද්‍යාඥයෝ කියනවා. විදුලිය තත්පරයකට සතපුම් 1,86,000ක වේගයකින් ගමන් කරනවා විද්‍යාඥයෝ කියනවා. එහෙම කියවන විද්‍යාඥයෝම කියනවා අපිට අල්ලන්නත් බැරි, හොයන්නත් බැරි, මනින්නත් බැරි ශක්තියක් තියෙනවලු. ඒ මොකද්ද? මිනිසාගේ චිත්ත ශක්තිය. මනින්න බෑ. බලන්න මනින්න පුළුවන්ද කියලා. ඔතන ඉන්න කාටද බලන්න මනින්න පුළුවන්? මම වචන පහක් කියනවා. කතරගම, අනුරාධපුරය, දලදා මාලිගාව, දඹදිව, පොළොන්නරුව. පුළුවන් ද මනින්න?
4 කියනකොට ගම ගිහින් ඇවිල්ලා ඉවරයි. කවුද ගියේ? කවුද ගියේ? හිතනේ. එතකොට කය මෙහෙනේ මගේ. කය මෙහෙ හිත ගමන් කරනවා. බුදුහාඳුරු පැහැදිලි කරානේ දූරං ගමන්. දුර යනවා. කවුද දුර යන්නේ? හිත. ඒකචරං තනියමනේ ගියේ. කය මෙහෙ තිබ්බා හිත ඇවිදිනවා. හිතේ ස්වභාවය ඔහොම තමයි. හීලෑ නැහැ, හරිම මුරණ්ඩුයි, තන තන ඇවිදිනවා. ඔක තමයි බුදුහාමුදුරු කිව්වේ දූරංගම. දුර යනවා. ඒකචරං තනියෙන් අශරීරං. රූපයක්, පාටක්, හැඩයක් මොකක්වත් නැහැ. දූරංගමං ඒකචරං අශරීරං ගුහාසයන්. ගුහාවක ඉන්න මොකද්ද මේ ගුහාව? බඹයක් විතර උස අපේ මේ ශරීරයේ ඇසුරු කොටගෙන තමයි ඉන්නේ පිංගුතුනි. එතකොට දැන් බුදුහාමුදුරුවෝ පැහැදිලි කරන්නේ තියෙන දෙයක්, පේන දෙයක් ගැනද නොපෙනෙන දෙයක් ගැනද? තියෙන දෙයක්ද මේ නොදැනෙන දෙයක් ගැනද බුදුහාමුදුරුවෝ දැන් පැහැදිලි කරන්නේ? පේන දෙයක්, තියෙන දෙයක් ගැනනේ බුදුහාමුදුරුවෝ මේ කියන්නේ. එහෙනම් පින්වතුනි මේ චුතිසිත පිළිබඳව බුදුරජාණන් වහන්සේ ලස්සන උපමා දෙකක් පෙන්නනවා. මොකද්ද උපමා දෙක? පළවෙනි උපමාව තමයි පින්වතුනි ඉන්දිකටු තුඩක් උඩ අබෑටයක් නොවැටෙන්නට රඳවනවා හා සමානයි. බලන්නකො කොච්චර සියුම්ද කියලා. ඉන්දිකටු තුඩ කියලා කියන්නේ ඇහැට පේන නොපෙනෙන තැනක්. එතකොට එතන අබෑටයක් මෙහෙම තද කරනවා කියන එක නෙවෙයි. අබෑටයේ මෙහෙම රඳවනවා. ඔය රඳවන අබෑටය කාටද කියන්න පුළුවන් කොයි පැත්තට වැටෙයිද කියලා? කාටද කියන්න ඕන? කිසි කෙනෙකුට කියන්න බෑ. ඔය පළවෙනි උපමාව. දෙවෙනි උපමාව තමයි වේගයෙන් දුවන අශ්වයෙකුගේ පිට උඩ පුහුල් ගෙඩියක් නොවැටෙන්නට රඳවනවා හා සමානයි. ඒක ඊටත් වැඩිය සංකීර්ණයි. වේගයෙන් දුවන අශ්වයෙකුගේ පිට උඩ පුහුල් ගෙඩියක් නොවැටෙන්නට රඳවනවා හා සමානයි. මේ තමයි බුද්ධ මතය. එහෙමනම් පින්වතුනි චුතිසිත අවිනිශ්චිතයි, කාටත් කියන්න බෑ. ඒ චුතිසිත අනුව ඊළඟට එන්නේ මොකද්ද? ඊළඟ හිත පටිසන්ධි සිත. පටිසන්ධිය කියුවේයි පටි කියන්නේ නැවත. සන්ධිය කියන්නේ එකතුව. පාරවල් දෙකක් එකට එකතු වෙන තැනට කියනවා සන්ධිය කියලා. ඒ නිවැරදි වචනේ. ඒ වුණාට අපි සුඛෝච්චාරණයට භාවිතා කරන්නේ, පාවිච්චි කරන්නේ හන්දිය කියලා. පාන් ගෙඩියක් ගන්න සන්ධියට යනවද හන්දියට යනවද? සන්ධියට බලය ඔළුවේ අමාරුවක්ද කියලා. එහෙම යන්නේ කියන්නෙත් නැහැ. වචනේ හරි. පාවිච්චි කරන්නේ නැහැ. පත්තරේ ගන්න මං සන්ධියට ගිහින් එන්නම් කියලා කියනවද? නෑ. හන්දියට යන්නේ. නමුත් වචනේ හරි පාවිච්චි කරනවා. ඔකට සුඛෝච්චාරණය කියන්නේ. නමුත් පින්වතුනි සන්ධිය කියන වචනේ එකතුවක්. එකතුවක්. පටිසන්ධිය කියලා කියන්නේ මොකද්ද? මගේ අතීත භවයත්, අතීත භවය කියන්නේ මම මෙහාට එන්න පෙර ආතුව හිටි භවයත්, ඒ මගේ අතීත භවයත් දැන් මා මේ සිටින වර්තමාන භවයත් මේ දෙක එකට එක් කරන නිසා වෙනුත් මේ වර්තමාන භවයත් මරණින් පසු මගේ ඊළඟ අනාගත භවයත් දෙක එකට සම්බන්ධ කරන නිසා වෙනු පටි සන්ධිය කියලා කිව්වා. ඔක තමයි නිර්වචනය. ඔක තමයි නිර්වචනය. එහෙමනම් චුතිසිත අනුවයි පටිසන්ධිය ඇති වෙන්නේ. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මෙන්න මේ චුතිසිතට අරමුණු වන සහ අරමුණු විය හැකි ධර්මතා තුනක්. එක කර්මය, දෙක කර්ම නිමිත්ත, තුන ගති නිමිත්ත. කර්මය, කර්ම නිමිත්ත සහ ගති නිමිත්ත. මොකද්ද මේ කර්මය කියලා කියන්නේ? කර්මය කියන වචනේ කෙටිම තේරුම ක්‍රියාව. ක්‍රියාව පිං. දැන් අපි බලමු කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? කවුද ක්‍රියාත්මක කරන්නේ? බලමු. චේතනාහම් භික්කවේ කම්මං වදාමි. මහණෙනි සිතුවිල්ල කර්මයේ ලෙස මා වදාරමි. එතකොට සිතුවිලි කියලා කිවි ඕනෑම කෙනෙකුගේ සිතක උපදින විවිධ මතහා විවිධ අදහස් වලට තමයි සිතුවිලි කියලා කිව්වේ. එහෙනම් චේතයිත්වා කම්මං කරෝති. හිතලා ඉවර වෙලා අපි කර්ම රැස් කරනවා. දැන් මේ බණ බෞද්ධ නාලිකාවේ අපි කියන්න ඕනේ. කවුද තීරණය කරේ? ගෙදර ඇවිල්ලා එකට තීරණය කරාය? නෑ. මගේ හිත මට පණිවිඩයක්, විධානයක් දුන්නා.
ඕ මේ දේ කරන්න ඕන කියලා. ඒ අනුව කතිකා කරගත්. එහෙනම් චේතයිත්වා හිතලා ඉවර වෙලායි අපි කර්ම රැස් කරන්නේ. අද මේ බණ තියෙනවා මම යන්න ඕනේ. ගෙදර ඇගුවා යන්න කියලා නෑ. මගේ හිත කිව්වේ. ඒතර චේතයිත්වා කම්මං කරෝති. අද මේ බණකට යන්නේ චාන් ඇඳුමක් ඇඳගෙන යන්න ඕනේ. ගෙදර ඇගුවද චාන් ඇඳුමක් ඇඳගෙන ඉන්න කියලා නෑ. එහෙම කිව්වේ නෑ. එතකොට මේ හිත තමයි චේතයිත්වා කම්මං කරෝති. හිතලා ඉවර වෙලා අපි කර්ම රැස් කරනවා. කොහොමද අපි කර්ම රැස් කරන්නේ? කායේන කයින්, වාචාය කටින්, මනසා හිතින්. කයින් කර්ම රැස් කරනවා, කටින් කර්ම රැස් කරනවා, හිතින් කර්ම රැස් කරනවා. ඒ රැස් කරන කර්ම කොටස් දෙකකට බෙදනවා. ඒවට කිව්වා පින් සහ පව්. පින් සහ පව්. පින් අපේ මෙලව පරලව යහපත පිණිස පවතිනවා. පව මෙලව පරලව අයහපත පිණිස පවතිනවා. එතකොට හොඳ දේ කරන්නේත් නරක දේ කරන්නේත් මමමයි. ඒ අනුව මට ප්‍රතික්‍රියාව ලැබෙනවා. වපුරපු බීජයට අදාළව අස්වැන්න ලැබෙනවා. ඒක වෙනස් කරන්න කාටවත් බෑ. අඹ ඇටයක් හිටෝපු කෙනෙකුට හම්බෙන්නේ අඹනේ. අඹ හිටෝපු කෙනෙකුට කවදාක රඹුටන් හම්බෙනවද? නෑනේ. කොස් හිටෝපු කෙනෙකුට හම්බෙන්නේ කොස්නේ. කොස් හිටෝපු කෙනෙකුට කවදාක දෙල් හම්බ වෙනවද? නෑනේ. වී වපුරපු කෙනෙකුට හම්බෙන්නේ වීනේ. වී වපුරපු කෙනෙකුට කවදාකවත් මුං ඇට හම්බ වෙනවද? නෑ. යාදිසං වපතේ බීජං වැපුරුවේ පැලකලේ සිටෙව්වේ යම් බීජයක්ද තාදිසං හරතේ පලං මවිසින් බලාපොරොත්තු විය යුත්තේද වපුරන ලද පැල කරන ලද සිටුවන ලද බීජයට අදාළ අස්වැන්නයි. කල්යාණකාරී කල්යාණං හොඳ දෙයක් කළෝතින් අනිවාර්යෙන් හොඳ ප්‍රතිඵල ලැබෙනවා තරාතිරමකින් තොරව. නරක දෙයක් කළෝතින් නරක ප්‍රතිඵලත් ලැබෙනවා තරාතිරමකින් තොරව. ඔක තමයි දේශනේ. නිවැරදි දේශනේ. ඒ නිසා පින්වතුනි හැබැයි ඉතින් හොඳ දේවල් කරන්න හරි අමාරුනේ. අමාරුයි. නරක දේවල් කරන්න හරිම ලේසියිනේ. ලේසි පහසුයි. හොඳ දේවල් කරන්න අමාරුයි. නරක දේවල් කරන්න ලේසි. එතකොට ඕනම නරක දෙයක් පහසුවෙන් පුරුදු වෙන්න පුළුවන්. ඕනම හොඳ දෙයක් පහසුද පුරුදු වෙන්න? හරි අමාරුයි. හරි අමාරුයි. එනම් පින්වතුනි තථාගත බුදුරජාණන් වහන්සේ අපිට පැහැදිලි කරනවා මේ මරණාසන්න මොහොතේ කර්මය කියලා. කර්මය කියලා කිව්ව මොකක්ද එතකොට? මම මගේ ජීවිතේ තේරිච්ච දවසේ ඉඳලා කරපු හොඳ වැඩ සහ නරක වැඩ. හොඳ වැඩ සහ නරක වැඩ. ඒවට කෝ පිං සහ පව් කිය. හොඳ වැඩ සහ නරක වැඩ. දැන් ඔය මෙහෙම හිතන්නකෝ මම ගිහින් කියනවා රෙකෝඩ් බාර් එකකට ගිහින් කියනවා අවුරුදු 25කට 30කට උඩදී ගායනා කරපු මේ ගායකයාගේ මේ ගායිකාවගේ මේ සින්දුව මට පටිගත කරලා දෙන්න කියලා. අවුරුදු 25කට 30කට උඩදී ගායනා කරනවා. එතකොට ඒකේ තියෙනවා නම් ඒ මනුස්සයා මොකද කරන්නේ? අදාළ දේ පටිගත කරලා දෙනවා. එතකොට තිබුණු නිසාද පටිගත කරලා දුන්නේ නොතිබුණු නිසා? තිබුණු නිසානේ. පින්වත්නි මගේ ජීවිතයේ එහෙම පිටින් තැටි ගබඩාවක් බව මතක තියාගන්න. තැටි ගබඩාවක්. මේ හරියට මේක කොම්පියුටරයක් වගේ. ජීවිතය කොම්පියුටරයක් වගේ. ජීවිතේ නැමැති කොම්පියුටරේ මම මගේ ජීවිතේ තේරිච්ච දවසේ ඉඳලා අද මෙතනට බණහන්ට වාඩි වෙච්ච මොහොතේ මම කරපු හොඳ සහ නරක සියල්ල මේ ජීවිතේ නැමැති කොම්පියුටරේ පටිගත වී ඇත. මකන්න පුළුවන්ද? කොයි විද්‍යාඥයාටද මකන්න පුළුවන්? කාටවත් බැරිය. කිසි කෙනෙකුට බැරිය. කාටවත් මකන්න බෑ. කිසි කෙනෙකුට මකන්න. එහෙනම් කර්මය කියලා කිව්වේ මොකද්ද? ඔය මරණාසන්න මොහොතේ පහළවන අවසාන චුතිසිතට අරමුණු වෙනවා. එක්ක කරපු හොඳ දෙයක් නැත්තම් කරපු නරක දෙයක්. එක්ක පින්කමක් නැත්තම් කරපු පව්කමක්. ඔය දෙකෙන් එකයි අරමුණු වෙන්නේ. ඔය දෙකෙන් එකයි අරමුණ. චුතිසිත පිළිබඳව
කාටවත් කියන්න බෑ. හරිම වේගවත්. හරිම වේගවත්. ඒ අනුවයි පටිසන්ධිසිත ඇති වෙන්නේ. එහෙමනම් පින්වතුනි කර්මය කියලා කිව්වේ දැන් පැහැදිලි කරපු හොඳ දෙයක් වෙන්න පුළුවන් කරපු නරක. දෙකෙන් එකයි මේ. කර්ම නිමිත්ත කියලා කිව්වේ මොකද්ද? දැන් මම හොඳ දෙයක් කළා නම් ඒක මට කොහොමද කළේ? කොතනද කළේ? කවදද කළේ? කා වෙනුවෙන්ද කළේ? මොකටද කළේ? කවුද සම්බන්ධ වුණේ? ওই ටික පේන්න පටන් ගන්නවා. ওই ටික පේන්න පටන් ගන්නවා. නරක දෙයක් කළා නම් කොතනද කළේ? මොකටද කළේ? කා වෙනුවෙන්ද කළේ? ඇයි කළේ? ওই ටික ඔක්කොම පේන්න පටන් ගන්නවා. ඔකට කියනවා කර්ම නිමිත්ත කියලා. දැන් චිත්‍රපටි කියන්නේ ඇයි පිටුතු? දෙදෙනෙක්කෝ පිරිසක් රඟපු ජවනිකාවක් පටිගත කළ සේයා පටයට චිත්‍ර පටි කියනවා. චිත්‍රපටි පේන්නේ කොහාටද? ඇස් දෙකට. ගැඹුරු ධර්මයේ බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා චිත්තජ රූප කියලා කොටසක්. චිත්තද රූප පේන්නේ කොහාටද? හිතට. හිතට වෙන්නේ. එහෙමනම් පින්වතුනි කර්ම නිමිත්ත. ගති නිමිත්තේ කිව්වේ මරණින් පසු මම නැවත උපදින තැන. මරණින් පසු මම නැවත උපදින තැන මට අරමුණු. මොන සිතටද? චුතිසිතට. එහෙනම් කාටද කියන්න පුළුවන් මරණින් පස්සේ මං අහවල් තැනයි උපදින්නේ කියලා? කාටවත් බෑ. එහෙනම් ප්‍රශ්න ටිකක් තියෙනවා ලියාගෙන යන්න. 1. මේ න්‍යායට මේ දර්ශනයට අනුකූලව මියගිය අය සිහිපත් කරලා අපි පින් අනුමෝදන් කරනවා. මියගිය හැම කෙනෙක්ම අපි දෙන පින් අනුමෝදන් වෙනවද නැද්ද? නෑ. නෑ පින්. ඇයි අපි දන්නේ කොහේ ඉපදිලා ඉන්නවද කියලා? අපි කාටවත් කියන්න බෑ. කිසි කෙනෙකුට කියන්න බෑ. එහෙනම් ඊළඟ ප්‍රශ්නය අපි දෙන පින් අනුමෝදන් වෙන්න පුළුවන් කාටද බැරි කාටද? බුදුහාමුදුරුවෝ පෙන්නනවා. අපි දෙන පින් අනුමෝදන් වෙන්න පුළුවන් අයත් බැරි අයත් බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා. දැන් S2 අරගෙන වටපිට බලනකොට ජීවීන් ජීවත් වන ලෝක පණ ඇති සතුන් ජීවත් වන ලෝක කීයක් මේ ඇත්ත දැකලා තියෙනවා? ජීවීන් ජීවත් වන ලෝක සාමාන්‍ය මිනිස්සෙකුට පේන්නේ දෙකයිනේ. මොකද්ද දෙක? අපි ජීවත් වෙන මේ මනුස්ස ලෝකයයි ඊළඟට තිරිසන් ලෝකයයි. ওই දෙක විතරයි. කවුරුත් දැකලා තියෙනවද දිව්‍ය ලෝක? නෑනේ. පෙරේත ලෝක? ඒත් නෑ. නැද්ද මේවා? තියෙනවා. බුදුහාමුදුරුවෝ කියන නිසා බෞද්ධ හැටියට අපි පිළිගන්නවා. විද්‍යාඥයෝව පිළිගන්නේ නැහැ. විද්‍යාඥයෝ පරිේෂණයක් පැවැත්තුවා මේ විශ්වය තුල ජීවීන් ජීවත් වන ලෝක කොච්චර තියෙනවද කියලා මනින්න. විද්‍යාඥයෝ මැන්නා. ඒගොල්ලන්ගේ හැකියා දක්ෂතා කුසලතා මතත් ඒ ඇත්තන් තුල තියෙන ඒ විවිධ විද්‍යුත් උපකරණ භාවිතා කරලා ඒගොල්ලෝ පරිේෂණයක් කළා. తాවකාලික නිගමනයකට එළඹුණා. ඒ ඇත්තෝ කියනවා මේ විශ්වය තුල ජීවීන් ජීවත් වන ලෝක එහෙත් එකක්වත් පියවිය හැට නොපෙනෙන. පියවිය හැ කියන්නේ මොකද්ද? S2 අරගෙන බලාගෙන ඉන්නකොට. S2 අරගෙන සාමාන්‍ය හැට නොපෙනෙන. පියවිය හැ කියන්නේ ඒකයි. මේ පියවිය හැට නොපෙනෙන එහෙත් ජීවීන් ජීවත් වන ලෝක 14 ලක්ෂයකට වැඩි. 14 ලක්ෂයකට වැඩි විද්‍යාඥයෝ කියනවා. තව තියෙනවා හොයන්ට උපකරණ අපි ළඟ නැත. බුද්ධ මතය ලෝක විෂය අචින්ත්‍යයි. හොයන්න බෑ. කාටවත් හොයන්න බෑ. ඒක හෙව්වයි කියලා කිසි කෙනෙකුට නිවන් අවබෝධ කරගන්නත් බෑ. ඒවා තපනීය ධර්ම බුදුහාඳුරු ප්‍රතික්ෂේප කරා. බුදුහාඳුරු ප්‍රතික්ෂේප කරපු ධර්මතා. එනිසා පින්වතුනි එතකොට දැන් අපිට පැහැදිලි අපේ S2කට පේන්නේ දෙකයි පියවිය හැට නොපෙනෙන ලෝක තියෙනවා. දැන් විද්‍යාඥයෝ කියන හැටියට 14 ලක්ෂයක් බුද්ධ මතයට අනුව කාටවත් කියන්න බෑ. එහෙනම් අපේ ජීවිතයට එල්ලවන විවිධ බලපෑම් මේ පෙනෙන ලෝක දෙකෙන්ද වැඩි නොපෙනෙන ලෝකවලින්ද වැඩි?
ලේසි ප්‍රශ්නයක්. නොපෙනෙන ලෝකවලින් වැඩි. අපේ ජීවිතවලට එල්ලවන බලපෑම් නොපෙනෙන ලෝකවලින් වැඩි. එහෙනම් පින්වතුනි අපි බලමු අපි දෙන පින් අනුමෝදන් වෙන්න පුළුවන් කාටද බැරි කාටද? බුදුහාඳුරු පෙන්නනවා. පින්වතුනි අපි දෙන පින් අනුමෝදන් වෙන්න පුළුවන් කට්ටිය. දැන් අපි මේ අපි ජීවත් වෙන ජන සමාජේ දෙකට බෙදෙනවා. මොකක්ද දෙක? හොඳ වැඩක් කරන්න ඕන කියලා හොඳ යෝජනාවක් ප්‍රජාවගේ ලෝකයාගේ යහපත සඳහා හොඳ වැඩක් කරන්න ඕන කියලා හොඳ යෝජනාවක් ගේනකොට මේවා පිළිගන්න අයද වැඩි ප්‍රතික්ෂේප කරන අයද වැඩි? හොඳ දේවල් ප්‍රතික්ෂේප කරන අය වැඩි. අනුමත කරන අය අඩුයි. හොඳ දේ අනුමත කරන අයට කියන සත්පුරුෂයෝ කියන. සම්‍යක් දෘෂ්ටික කියන. හොඳ දේ ප්‍රතික්ෂේප කොට නරක දේ අනුමත කරන අයට කියන මිත්‍යා දෘෂ්ටික කියලා. අසත්පුරුෂයෝ කියලා. එතකොට දැන් වැඩි කවුද? මිත්‍යා දෘෂ්ටික සහ අසත්පුරුෂයෝ තමයි වැඩි සමාජයේ. බුද්ධ දේශනාවට අනුකූල ඒක තමයි ස්වභාවය. එහෙනම් ඔය නොපෙනෙන ලෝකත් මේ දෙකට බෙදිලා තියෙනවා. සම්‍යක් දෘෂ්ටික සහ මිත්‍යා දෘෂ්ටික. එහෙනම් අපි දෙන පින් අනුමෝදන් වෙන්න පුළුවන් කාටද? සම්‍යක් දෘෂ්ටික කුලවල උත්පත්තිය ලැබපු අනන්ත ප්‍රමාණ දේව කොට්ටාසීන්. අනන්ත ප්‍රමාණ භූත කොට්ටාසීන්. අනන්ත ප්‍රමාණ සත්ව කොට්ටාසීන්. දේව කොට්ටාසීන්ව භූත කොට්ටාසීන්ව සත්ව කොට්ටාසීන්ව ඒ අයට අපි දෙන පින් අනුමෝදන් වෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන විදිහට අපි දෙන පින් අනුමෝදන් වෙන්න පුළුවන්. තිරෝගුඩ්ඩ සූත්‍රයේ බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා පින්වතුනි අපේ මලවුන් වෙනුවෙන් මැරිච්ච අය වෙනුවෙන්. එතනදී උන්වහන්සේ පැහැදිලි කරනවා පරදත්තූප ජීවී කියලා. මේ වචනේ විසන්ධි කරමුකෝ. පර අනුන් දත්ත දෙන උපජීවී ජීවත් වෙන. තේරුම අනුන් දෙන පිනින් ජීවත් වෙන. එතකොට මේගොල්ලෝ දුර්වල කොටසක්ද බලවත් කොටසක්? අනුන්ගෙන් ජීවත් වෙන්නේ දුර්වල අයද බලවත් අයද? දුර්වල අය. දුර්වල අය. එතකොට ඒගොල්ලෝ පිනින් දුර්වලයි. එතකොට මේ වගේ තැනක උත්පත්තිය ලැබලා ඉන්නේ ඇයි එතකොට? මොනව බලාපොරොත්තු? පින් බලාපොරොත්තු. එහෙනම් අපි මොකද කරන්න ඕනේ? පින් දෙන්න ඕනේ. පින් අනුමෝදන් කරන්න. ඒගොල්ලෝ ඉන්නේ පින් බලාපොරොත්තු වෙනනම් අපි පින් අනුමෝදන් කරන්න. තිරෝගුඩ්ඩ සූත්‍රයේ කියාගෙන යනකොට උන්වහන්සේ පැහැදිලි කරනවා ඥාතීනම් පේතානම් කියලා වචන දෙකක්. ඥාතීනම් කිව්වේ සහලේ ඥාති. පේතානම් කියලා කිව්වේ මලවුන් අය වෙනුවෙන් පාවිච්චි කරපු වචනයක්. එතකොට කවුද සහලේ ඥාතීන්? අම්මා, තාත්තා, සීයා, අත්තම්මා, ලොකු අම්මා, මහප්පා, බාප්පා, පුංචි අම්මා, නැන්දා, මාමා, බිරිඳ, ස්වාමියා, දූ දරුවෝ, සහෝදර, සහෝදරියෝ. මෙතන කොටස් 14ක්. මෙතන කොටස් 14ක්. එතකොට මේ තමයි සහලේ ඥාති. ඒගොල්ලෝ පින් බලාපොරොත්තුෙන් දුර්වල තැන්වල උත්පත්තිය ලැබලා ඉන්නකොට අපිව හොයාගෙන එනවා. හොයාගෙන එනවා. ඇවිල්ලා ඒගොල්ලෝ බලාගෙන ඉන්නවා දෙයිදෝ කියලා. මොනවද? පින්. පින් පින්වත. වෙන දෙයක් නෙවෙයි. කණ්ඩ බොන්න නෙවෙයි. පින් බලාපොරොත්තු වෙන. බුදුරජාණන් වහන්සේ තිරෝගුඩ්ඩ සූත්‍රයේ හරි ලස්සනට විග්‍රහ කරනවා. ඒගොල්ලෝ එන හැටි, ඒගොල්ලෝ ඉන්න හැටි, ඒගොල්ලෝ එන තැන්, ඉන්න තැන් හරි ලස්සනට විග්‍රහ කරනවා. ඔය ඇත්ත තිරෝගුඩ්ඩ සූත්‍රයේ හොඳට සිංහල තේරුම කියවලා බලන්නකො. හරි ලස්සන විග්‍රහයක් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. ඥාතීන් අපේ සහලී ඥාතීන් එන හැටි. සහලී ඥාතීන් එන හැටි. දැන් මම පුංචි උදාහරණයක් කියන්න. දැන් මෙහෙම හිතන්නකො මම යනවා පුංචි ගමනක් උදේ නැගිටලා හදිසි වැඩකට හදිසි වමනාවකට රාජකාරී මොකක් හරි වැඩකට යනවා. යාලා ගිහිල්ලා එන අතරමඟ බස් එකේ ගියේ කියලා හිතන්නකෝ. එතකොට මං ගිහිල්ලා එන අතරමඟ මට බඩගින්න පිපාසාව දැනිලා මං කඩේකට ගොඩ වෙනවා. කඩේකට ගොඩ වෙන්නේ මොකටද? මොනවා හරි කාලා තේ එකක් හරි බීම එකක් හරි බීලා මේ කුසගින්න නිවා ගන්න. කඩේට ගිහිල්ලා කෑම කන්ට බීම බොන්ට පෙර ආතුව මොකද මං කරන්නේ? කාලා බීලා වෙනකොට සල්ලි දෙන්න එපාය. මුදල් පසුම්බී පර්ස් එක අත ගාලා බලනවා. මේක හැලිලා, වැටිලා. එහෙම හිතන්නකෝ. දැන් එතකොට අර කඩෙන් කනවද? බෑනේ, කන්න බෑනේ. කාලා සල්ලි දෙන්න එපාය.
සල්ලි නොදී කාලා ඊළඟට එන්න හදනකොට ඊළඟට අපිට අල්ලගෙන ගුටි ගහයි. නේද? එහෙමනේ කරන්නේ. නිසා අර ආත්ම ගෞරවී තියෙන අය මොකද කරන්නේ? අර කෑම බීම ටික ඔක්කොම තිබ්බා. ආයි පාරට බහැලා එනවා. ටික දුරක් එනකොට හම්බ වෙනවා. ඒ කියන්නේ දැන් ඉල්ලන්න විදිහකුත් නැහැ, කියන්න විදිහකුත් නැහැනේ. මට වෙච්ච අකරතැබ්බේ. එහෙම කිව්වට මිනිස්සු පිළිගන්නෙත් නැහැනේ. ඉතින් මං කාටවත් කියන්නේ නැතුව හිතේ දරාගෙන මං දැන් එනවා පයින් එනවා. ටික දුරක් එනකොට හම්බ වෙනවා මගේ ඥාතියෙකුගේ ගයක්. මගේ අහවල් ඥාතිවරයා නේද මේ ගෙදර ඉන්නේ කියලා ඒ ගෙදරට ගොඩ වෙනවා. ගොඩ වෙනකොට ඒ ගෙදර කවුරුත් නැහැ. ඉච්ඡා බංගත්වයේ ඇතුණ ගෙවල් රෝවල් අහලා ගිහිල්ලා ආයිත් පාරට බහැලා ටික දුරක් එනකොට හම්බ වෙනවා මිත්‍රයෙකුගේ ගයක්. මගේ අහවල් කාලේ ඉඳලා දන්න මිත්‍රයා නේද මේ ගෙදර ඉන්නේ කියලා ඒ ගෙදරට ගොඩ වෙනවා. ගොඩ වෙනකොට ඒ ගේත් වහලා කවුරුත් නැහැ. දැන් මොකද මං කරන්නේ? ඥාතියගේ ගෙදරට ගියා කවුරුත් නැහැ. මිත්‍රයාගේ ගෙදරට ගියා කවුරුත් නැහැ. මම බඩගින්න පිපාසාව ඉවසගෙන කොහාටද යන්නේ? මම පන්සල් යනවා. ඔය ඇත්ත කොයිද යන්නේ? තම තමන්ගේ නිවෙස් කරා යන. ඔන්න සහලී ඥාතිය. අපිව හොයාගෙන එනවා. ඇවිල්ලා බලාගෙන ඉනෝ දෙයි දෝ කියලා. දෙනකොට සතුටු වෙනවා. නොදෙනකොට සතුටු වෙනවද? දුර්වලය දෙනකොට සතුටු වෙන්නේ. නොදෙනකොට කිසිම දුර්වල කෙනෙක් සතුටු වෙන්නේ නැහැ. දෙනකොට සතුටු වෙලා ආශිර්වාද කරනවා. නොදුන්නොත් ආශිර්වාද කරනවද? නෑනේ. දැන් දුප්පත් මිනිස්සෙක් මොන හරි ඉල්ලගෙන ආවයි කියලා කියන්නකෝ. දෙනකොට අනේ නෝනා මහත්තයාට වැඩි ලැබීවා මහත්තයාට එහෙම කියලා සෙත් පතල යනවා. බැරි වෙලාවේදී තියෙද්දි නොදුන්නොත් අනේ නෝනා මහත්තයාට සූපත් වේවා කියනවද? නෑනේ. පරදත්තූප ජීවී කියන කොටසේ උප්පත්තිය ලැබපු අය දුර්වලයි. ඒගොල්ලෝ දෙනකොට සතුටු වෙනවා, නොදෙනකොට අපි දිහා බල ශාප කරනවා. ඒ ශාපය අපිට බලපාන. ඒක නිසා තමයි පින්වතුනි මිය ගිය අය වෙනුවෙන් පින්කම් කරලා පින් දෙන්නේ. එතකොට මිය ගිය කෙනෙකු වෙනුවෙන් පින්කමක් කළ යුත්තේ කෙසේද? කරගත් ඒ පින නොපෙනෙන ලෝකෙක ඉන්න කෙනෙකුට අපි අනුමෝදන් කරන්නේ කොහොමද? ඒකත් වැදගත්නේ. දැන් මිය ගිය කෙනෙකු වෙනුවෙන් පින්කමක් කළ යුත්තේ කෙසේද? තුන්සිත පහදාගෙන පින්කම් කරන්න කිව්වා. මොකද්ද තුන්සිත? ලෝභ, ද්වේෂ, මෝහ. මේ අකුසල්. අකුසල් කියන්නේ අදක්ෂ. අදක්ෂව පව් කරනවානේ. දක්ෂ කියන්නේ අලෝභ, අදෝෂ, අමෝහ. දක්ෂව පින් කරනවා. අදක්ෂව පව් කරනවා, දක්ෂව පින් කරනවා. එතකොට අලෝභ, අදෝෂ, අමෝහ. දැන් සමහර අය පින්කම් කරනවා. පින්කම් කරලා ඔක්කොම ඉවරුනාට පස්සේ කාමරයකට ගිහලා කොලයක් අරගෙන හාල් වලට මෙච්චරයි, පෙරවලු වලට මෙච්චරයි, පීකර වලට මෙච්චරයි, රෑ කණ්ඩාව මෙච්චරයි, අච්චරයි මෙච්චරයි, දෙයිහාම්දුරුනේ මාසයක් කන්න තිබිච්ච සල්ලි ටික එක දවසකින් ඉවරුනා නේද කියලා ඉස්මුදුනෙන් පටන් ගත්තාම මාපට ඇඟිල්ලට යනකම් වෙවුල දාඩි දාලා පෙසර කට්ටත් නගිනවා. ඉතින් මොකටද එහෙම දන් දීලා? තුම්මේහි පුඤ්ඤම් පසුතං අනප්පකං දීලා ඉවර වෙලා ගණන් හදලා බලන්න එපා. දුන්නා ඉවරයි. බුදුහාමුදුරු පෙන්නන. ඇයි ගණන් හදන්න එපා කිව්වේ? එතකොට පින දුර්වල වෙනවා. පින දුර්වල වෙනවා. යංකෝ විද්‍යාවට දැන් අපි යනවා හිතන්න අනුරාධපුරේ වඳින්නේ යනවා. අපි අටමහ ස්ථානේ වඳින්න යනවා. වාහන දෙකකින් යනවා. ඉතින් උදේ ඉතින් කරදරයක් නැතුව ටික දුරක් ගිහිල්ලා යනකොට එකපාරට එක වාහනයක් නතර වෙනවා. බැටරි බහැලා. එකපාරට වාහනේ නතර වෙනවා බැටරි බහැලා. දැන් ගමන යන්න එපාය. මොකද කරන්නේ? අනිත් වාහනේ බැටරිය හයි charge. හයි charge. එතකොට හයි charge ඇති බැටරියට වයර් දෙකක් සම්බන්ධ කරලා ඒ වයර් දෙක ගේනවා low charge බැටරියට. මෙහෙන් ඒක සම්බන්ධ කරලා ස්ටාර්ට් කරනකොට ක්‍රියාත්මක වෙනකොට මොකද වෙන්නේ low charge බැටරියට? charge වෙනවා. ඒ charge උනේ ඇයි? අඩුවෙන් තිබිච්ච නිසාද වැඩියෙන් තිබිච්ච නිසා? අඩුවෙන් තිබිච්ච නිසා? වැඩියෙන් තිබිච්ච නිසා. එතකොට න්‍යාය මොකද්ද? වැඩි තැනින් අඩු තැනට ගමන් කිරීම. ඔන්න න්‍යාය. කවදාක්වත් අඩු තැනින් වැඩි තැනට ගමන් කරනවද? නෑනේ. බලයක් නෑ, ශක්තියක් නෑ. න්‍යාය තමයි වැඩි තැනින් අඩු තැනට ගමන් කිරීම. මේක බුදුහාමුදුරුවෝ පැහැදිලි කරා. ඒක තමයි තුන්සිත පහදාගෙන අපි පින්කම් කරන්නේ. තුන්සිත පහදාගෙන. ගණන් හදලා බලන්න එපා. එතකොට පින්න දුර්වල වෙනවා. එතකොට නොපෙනෙන ලෝකෙක ඉන්න කෙනෙකුට කොහොමද දෙන්නේ දැන්? දැන් අපි මේ දෙන්නනේ හදාන්නේ. කොහොමද නොපෙනෙන ලෝකෙක ඉන්න කෙනෙකුට? දැන් ජීවත්ව ඉන්න කෙනෙකුට දෙන්නේ අතකින් තවත් අතකටනේ. මැරිච්ච කෙනෙකුට දෙන්නේ කොහොමද? හිතකින් තවත් හිතකට. හිතකින් හිතකට දෙනකොට මගේ හිත ශක්තිමත් විය යුතුමයි.
ඒකයි බුදුහාමුදුරුවෝ. ඒකට තමයි තුන් සිත පහදාගෙන පින්කම් කරන්නේ. තුන් සිත පහදාගෙන පින්කම්. එතකොට අපි පින්කම් කරලා ඔක්කොම වුණාට පස්සේ පැන් වඩනවා. ඒ අනුමෝදන් කිරීම. මෝදනා කියන්නේ සතුටනේ. අනුමෝදනා කියන්නේ කළ පින්කම පිළිබඳව සතුට. සතුටු වෙලා තමයි අපි ඒ ඇත්ත සතුටු කරවන්නේ. චිත්ත ශක්තියක් මේ. මේ බරපතල චිත්ත ශක්තියක් මේක වෙන්නේ. එතකොට නොපෙනෙන ලෝකෙක ඉන්න කෙනෙකුට අපිට පුළුවන් යවන්න. දැන් යංක විද්‍යාවට දැනට ලෝකෙ තියෙන ප්‍රබල විද්‍යුත් මාධ්‍ය මොකද්ද? විද්‍යුත් මාධ්‍ය ප්‍රබලම ටෙලිෆෝන් එක නෙවෙයි. ෆැක්ස් එකක් නෙවෙයි. ලාබයි ඉක්ම මොනවද? ඊමේල්. නැද්ද? මම දන්නේ නැති නිසා යහන්නේ. තව තියෙනවා SMS MMS එහෙම තව තියෙනවා. ඊමේල් විද්‍යුත් තැපෑල. එතකොට දැන් අපි නොපෙනෙන ලෝකෙක ඉන්න කෙනෙකුට විද්‍යුත් තැපෑල යවන්න හදන. එතකොට පින් අනුමෝදන් කරන්න සූදානම් වෙනවා කියන්නේ පැන් වඩන එකනේ. එතකොට අපි පැන් භාජන දෙකක් ගන්නවා. එකක් පිරිච්ච භාජනය අනිත් එක හිස් භාජනය. එතකොට පිරිච්ච භාජනය අතේ තියාගෙන උඩනේ. එතකොට හිස් භාජනය කොහෙද තියෙන්නේ? පහළ. එතකොට න්‍යාය උඩින් පහළට. පහලින් උඩට ගලන න්‍යායක් තියෙනවද? නැහැ. අමුතු බලයක් යොදානවා. ස්වභාවය උන්නමේ උදකං වට්ටං යතා නින්නම් පවත්තති. උඩින් පහළට ගමන් කිරීම තමයි න්‍යාය. උඩින් පහළට ගමන්. ගැලීලියෝ කිව්වනේ අර උඩට දාලා නේ පහළට ඇද ගන්න ශක්තිය තියෙනවා කියලා. උඩින් පහළට. උඩින් පහළට. එහෙනම් පින්වතුනි අපි මේ නොපෙනෙන ලෝකෙක ඉන්න කෙනෙකුට දෙන දීමනාවට කිව්වේ හිතකින් තවත් හිතකට දී. මගේ හිත සතුටු කරගන්න. ඒකට තමයි තුන් සිත පහදාගෙන පින්කම් කරන්නේ. ඒ පින්කම කරලා ඒ ඇත්තන්ට අනුමෝදන් කරනවා. මොකද්ද අපි එතකොට අපේ ඊමේල් එක මොකද්ද? ඉදම් මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාත. මෙන්න අපේ ඊමේල් එක. මේ අපේ ඊමේල් එක මෙහි ගියේ ගම දැන් අර පැන් බඩන භාජනේ බාගෙටත් නෙමෙයි පිරෙන්නත් නෙමෙයි පිරි ඉතිරි යනතෙක් වක් කරනවා. වක් කරන ගමන් තමයි කියන්නේ ඉදම් මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු. අපි රැස් කරගත් පින් බලාපොරොත්තුවේ යම්තාක් නෑ හිතබතුන් වෙතොත් ඒ හැමෝම සුඛී සුවපත් භාවයට පත්වෙත්වා කියලා අපි සෙත් පතනවා. පැන් බඩන. ඒගොල්ලෝ සතුටු වෙනවා. සතුටු වෙච්ච ගමන් ඒගොල්ලෝ අපට රිටර්න් ඊමේල් එක එවනවා. ඒගොල්ලෝ වෙන ඊමේල් එක මොකද්ද? චිරංජීවන්තු නෝඥාති යේසං හේතු ලබහමසේ අපිව අමතක නොකොට අපේ පරලව භව ගමන සුවපත් කළා වූ අපේ ඥාතීන් හිතවතුන් චිරංජීවන්තු චිරාත් කාලයක් එහෙන් ජීවත් වෙත්වා. යේසං හේතු ලබහමසේ සුවසේ සැපසේ ජීවත් වෙන්න ඔවුන්ට ශක්තිය ලැබේවා. ඔය පින් ගන්න පුළුවන් අය. බැරි කොටසක්. කවුද බැරි කොටස? මිත්‍යා දෘෂ්ටික කුලවල උත්පත්ති ලැබු දේව කොට්ටාස, භූත කොට්ටාස, සත්ත්ව කොට්ටාස අනන්ත ප්‍රමාණින් බෑ පින් ගන්න. නිරය තිරිසම් ප්‍රේතාසුර සතර අපායේ බෑ පින් ගන්න. නැවත අපේ මිය ගිය අය නැවත මේ මනුස්ස ලෝකේ අම්මා කෙනෙකුගේ කුස පිළිසිඳගෙන මේ මනුස්ස ලෝකේ උත්පත්තියක් ලැබුවොත් බෑ පින් අනුමෝදන්. ඒ අයට පින් අනුමෝදන් වෙන්න. ඒතර පින් අනුමෝදන් වෙන්න පුළුවන් කොටසකුත් ඉන්නවා, බැරි කොටසකුත් ඉන්නවා. හැබැයි පින් අනුමෝදන් වෙන්න පුළුවන් කොටස පින් අනුමෝදන් වෙනවා නම් බැරි කොටස පින් අනුමෝදන් වෙන්න බැරි නම් මා කරගත් පිනට මොකද වෙන්නේ? තමන්ගේ සුව සඳහා පවත. එහෙනම් අපි හැමෝටම එක තීරණයකට එන්න වෙනවා. මොකද්ද එකම තීරණය? මියගිය කෙනෙකු වෙනුවෙන් අපි කුමක්ද කළ යුත්තේ? එකම දෙයයි. මොකක්ද? පින්කම් කරලා පින් දෙන එක විතරයි. පින් අනුමෝදන්. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ලෝක ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මේ ගරුං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මම් පරන්ති. ධර්ම ශ්‍රවණානිසංස බලයෙන් හැමතෙම යහපතක් සිද්ධ වේවා. අපි රැස් කරගත් උදාර පුණ්‍ය ශක්තිය පළමු කොට අපවත් පීවදාලා අතිපූජනීය අපේ පානදුරේ ආර්ය ධම්ම ස්වාමින් වහන්සේටත් අපේ පියදස්සි නායක ස්වාමින් වහන්සේ ඇතුළු කොට
ත්‍රිනිකායික ශාසනීය උන්නතිය දියුණුව අභිවෘද්ධිය සඳහා එදා මෙදා තුර ශාසන උන්නතිය සඳහා කටයුතු කරලා අපවත් වී වදාළ ත්‍රිනිකායික සියලු මහා ස්වාමින් වහන්සේලාට මේ පින අනුමෝදන් වෙත්වා කියලා සාදු කියනවා. ඒ වගේම අද දායකත්වයේ ධර්මයෙන් කටයුතු කරන ප්‍රේමා කෝදාගොඩ මහත්මිය නමින්, අයිරින් කෝදාගොඩ මහත්මිය නමින්, අනෝමා නන්දසේන මහත්මිය ඇතුළු කොට මේ පැමිණ සිටින ගුණවත් මව්වරු, පියවරු, මහත්වරු, මහත්මාවන්, මේ බෝසත් දරුවන් නමින් මියගිය තම තමන්ගේ ගුරුවර දෙමව්පිය බන්දු මිත්‍රාදී විලියම් නානායක්කාර මහත්මයා, ලිලිය නානායක්කාර මහත්මිය, ඇල්ෆ්‍රඩ් නානායක්කාර මහත්මයා, නෙල්සන් කෝදාගොඩ මහත්මයා, බැසිල් කෝදාගොඩ මහත්මයා, මදුක කෝදාගොඩ මහත්මයා, ඒකේ කුලතිස්ස කෝදාගොඩ මහත්මයා ඇතුළු කොට මේ නම් කියපු නොකියපු යම් තාක් නෑ හිතවතුන් වෙතොත් ඒ හැමෝටම මේ පින් අනුමෝදන් වෙත්වා. ඔබ අප නමින් මිය ගිය ගුරුවර දෙමව්පිය බන්දු මිත්‍රාදීන් වෙතොත් ඒ හැමෝටමත් මේ පින් අනුමෝදන් වෙත්වා. රට වෙනුවෙන් මිය ගිය ත්‍රිවිධ හමුදාව, පොලිසිය, ආරක්ෂක අංශවලට අනුබද්ධව සේවය කොට මිය ගිය රණවිරුවන්ටත්, සුනාමි විපතින්, ස්වභාවික විපත් වලින් සහ යුද්ධේ නිසාවෙන් මිය ගිය අහිංසක රටවැසියන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් පින් දෙමු. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. පින් කැමැති දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිව්‍ය සම්පත් දිව්‍ය ආශීර්වාද වඩ වඩාත් වර්ධනය කර ගනිත්වා. දායකත්වයේ ධර්මමින් කටයුතු කරන ප්‍රේමා කෝදාගොඩ මහත්මිය ප්‍රධාන පවුලේ උදවියත්, අයිරින් කෝදාගොඩ මහත්මිය ප්‍රධාන පවුලේ උදවියත්, අනෝමා නන්දසේන මහත්මිය ප්‍රධාන පවුලේ උදවියත්, ඒ වගේම සුමනා දේවරාජ මෑණියන්, කිෂාන් ප්‍රනාන්දු මහත්මයා ආදී කොට මේ පැමිණ සිටින ගුණවත් මව්වරු, පියවරු, මහත්වරු, මහත්මාවන් සියලු දෙනාමත් තම තමන්ගේ පවුල්වල උදවියත් ආරක්ෂා කොට රැක දෙත්වා. තම තමන් කරන රැකී ආරක්ෂා, ව්‍යාපාරික වෙළහෙළඳාම් කටයුතු, ගොවිතැන් කටයුතු, තම දරුමුණුබුරන්ගේ අධ්‍යාපන කටයුතු දියුණු පමුණු කොට රැක දෙත්වා. අපේ රට සම්බුද්ධ ශාසනය ආරක්ෂා කොට රැක දෙත්වා. විහාරාධිපති අපේ බෞද්ධ නාලිකාවේ සභාපති, ශාස්ත්‍රපති අපේ දරණාගම කුසල ධම්ම ස්වාමින් වහන්සේ ඇතුළු කොට මේ සමස්ත කාර්ය මණ්ඩලයේ, නිලධාරි මණ්ඩලයේ සියලු දෙනාමත් ආරක්ෂා කොට රැක දෙත්වා. ඔබ අප හැම දිනාගේ යහපත් පැතුම් ප්‍රාර්ථනා මුදුන්පත් කර දෙත්වා. රට රැකදුන් සේනාධිනායකයාණන් ඇතුළු කොට සියලුම රණවිරුවනුත් ආරක්ෂා කොට රැක දෙත්වා. සම්බුදු සසුන ආරක්ෂා කොට රැක දෙත්වා. දෙවියෝ අමනිවනින් සැනසෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් අපි දෙවියන්ට පින් දෙමු. එත්තාවතාච අම්මේහි සම්භතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමු සතං සමාගමු හෝතු යාව නිබ්බානපත්තිය. අවසාන වශයෙන් මෙහෙම කියන්න. ඉදම් මේ පුඤ්ඤං, මේ පින ආසවක්ඛයා වහං හෝතු නිවන් සුව පිණිසම සේතු වේවා, වාසනා වේවා. බුදුරුවන පිහිටයි, සදහම් රුවන පිහිටයි, සංගරුවන පිහිටයි, සදා මට තුනුරුවන් පිහිටයි. එපා කිසි විට උඩඟුවන්නට එයින් යහපත නැසෙනවා. එපා කිසි විට කෝපවන්නට ඔබේ හොඳ ගති නැසෙනවා. එපා කෙනෙකුට දුකක් දෙන්නට එයින් හදවත් රිදෙනවා. එපා ආසා පොදි බඳින්නට මැරෙනවා, අපි මැරෙනවා. බැතියෙන් වනනට ඔබ ඔද තෙදගුණ අරහත් බුදු රජ අවසර දෙනු මැන. නිවුමට සිත් ගිනි අසරණ ලෝදන හැකි වේවා මට
බලයෙන් බුදුගුණ අනන්ත බුදුගුණ බලයෙන් සියලු දෙනාටමත් මුළු මහත් ලෝක ධාතුවටමත් සිතක් ශාන්තියක්ම වේවා. වැඳ ගන්නට ආශිර්වාද කරන් අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු. හැම දිනාටම තෙරුවන් සරණයි. ජීවිතයේ සැබෑ යථාර්ථය මනවින් පසක් කර දෙන්නට අද දම් සභා මණ්ඩපයේට වැඩම කොට වදාළ කොළඹ 7 බෞද්ධ ආලෝක මාවතේ අතුල දස්සන බෞද්ධ මධ්‍යස්ථානාධිපති කොළඹ දිසාවේ ප්‍රධාන සංඝනායක ත්‍රිපිටකාචාර්ය පූජ්‍යපාද බොරැල්ලේ අතුල ස්වාමින්ද්‍රයන් වහන්සේට අපගේ ගෞරවනීය කෘතවේදීත්වය පිරිනමා සිටිමු. ස්වාමින්ද්‍රයන් වහන්සේ සිදු කරන්නා වූ ශාසනික මෙහෙවර තවත් চিරාත් කාලයක් සිදු කරමින් මේ සසුන් කෙත දහමින් පෝෂණය කරන්නට ගෞරවනීය නායක ස්වාමින්ද්‍රයන් වහන්සේට ශක්තිය ධෛර්යය නිදුක් නිරෝගී සුවය ලැබේවායි අපි ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. ඒ සද් ප්‍රාර්ථනාවත් සමගින් බෞද්ධ රූපවාහිනී දායකත්ව ධර්මදේශනාව මෙතකින් නිමවට පත්වෙනවා. ඔබ සියලු දෙනාට සම්මා සම්බුදු සරණයි.